බස්තාමට සුබ උදෑසනක් මූණේ භාගයයි පේන්නේ හැබැයි අර උඩ පැත්තෙන් ටිකක් hina වෙන්න ඇස් දෙකෙන් ටිකක් දකින්න කැමති සතුටක් සතුටද දෙවියන්වහන්සේගේ අභිමුඛයේ ඉන්නවා ආමෙන් හොඳ සන්තෝෂයක් කට්ටිය ඉස්සරහින් ඉඳන් දේශනා කරන හම්බුනේ මේ වරප්‍රසාදයට පොංගක් කට්ටිය ගෙදරින් බලාගෙන ඉන්නවා ඇති ඔබ කොහේ හිටියක්වත් දෙවියන් වහන්සේ ඔබ සමග ඉන්නවා ආමෙන් ආමෙන් කොයි වගේ අපිට අඩුපාඩු තිබ්බත් දෙවියන් වහන්සේට ඕන තරම් තියෙනවා අපි අඩුපාඩු පිරිච්ච රටක හිටියට දෙවියන් වහන්සේට අද අඩුපාඩුවක් නැහැ කලම්බිල්ලක් වෙලා තියෙන පුළුවන් ඔබේ ජීවිතයේ ඔබේ කාර්යාලයේ හැබැයි ස්වර්ග ලෝකේ කලම්බිල්ලක් නැහැ කවදත් දෙවියන් වහන්සේගේ සලස්ම ක්‍රියාත්මක කරන්න දෙවියන් වහන්සේට පුළුවනි දෙවියන් වහන්සේ කියනවා ඔබ ඇවිල්ලා අපි එයාගේ ඇස් ඉස්සර අපි බලාගෙන ඉන්න දෙවියන් වහන්සේ කෙනෙක් කියලා එයාව අනුගමන කරන කට්ටියව දැනගෙන ඉන්නවා කියලා ඔබව දෙවියන් වහන්සේ දැනගෙන ඉන්නවා ඔබ විශ්වාස කරනවද ඒක විශ්වාස කරනවද ආමෙන් අතහරි උස්සන්න වඩ මූණ පේන්නේ නැති හින්දා අද ඌමනාවක් තියනවා නම් දෙවියන් වහන්සේක දැනගෙන තියෙනවා දෙවියන් වහන්සේගේ වචනේ කියනවා අපේ මුඛෙන් අපි ඌමනාව එන්නේ ඉස්සර දෙවියන් වහන්සේ අපේ හෘදය දැකලා ඌමනාව දකින්නවා කියලා ඒත් යාත්‍නා කරන්න කියලා කියනවා විශ්වාසයේ පියවරක් හැටියට යාත්‍නා කරන්න කියනවා පංගොක් කරලා දෙවියන් වහන්සේ ඔබේ හිත ඇතුළට ආසාවක් දානවා නැත්නම් ඌමනාවක් දානවා ඒ ඌමනාව දාලා ඔබ යාත්‍නා කරනකොට දෙවියන් වහන්සේ ඔබට ලබා දෙනවා ඒක හැම ඌමනාවක්ම දෙවියන් වහන්සේගේ හැම ඌමනාවක් නෙවෙයි හැබැයි ස්වංගව කියලා තේරෙනවා මේක නැතුව මේක අත්‍යවශ්‍යයි කියලා අද ඔබට ඌමනාවක් තියෙනවා නම් ඔබ දෑත් උස්සන්න මේ වෙලාවේදී මම ඔබ වෙනුවෙන් යාත්‍නා කරන්න යනවා උඩටම උස්සන්න බය වෙන්න එපා උඩටම උස්සන්න හලෙලූයා හලෙලූයා ආදරවන්ත දෙවියන් වහන්සේ මේ අත්තික ඔබ දකින්නවා දෙවියන් වහන්සේ මේ අත් ඉස්සරා මේ හදවත ඔබ දැක්ක දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ විශ්වාසයෙන් අත උස්සනවා අපි ස්වර්ග ලෝකෙ දිහාට දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ අඳුරලා දෙන්න ඔබේ ප්‍රේතිය ඔබේ ප්‍රේමය ආයි පාරක් දෙවියන් වහන්සේ කැළඹිලා ඉන්න කට්ටිය වෙනුවෙන් යාත්නා කරනවා මේ උදැස්සන දෙවියන් වහන්සේ ඔබේ සාමය දෙන්න සහනය දෙන්න අඩුපාඩුවක් අතර යන කට්ටිය ගමන් කරන කට්ටියට මම යාත්නා කරනවා දෙවියන් වහන්සේ ඔබට බැරි දෙයක් නැහැ අපිට සපයන්න පුළුවන් දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ ඔබේ ස්වභාව ආදර්ශයක් කරන්න මේ රටේ දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ අපිට ඌමනාව දෙනවා විතරක් නෙවෙයි අපි අනිත් කට්ටියටත් බෙදා දෙන්න තරමට අපිට ආශිර්වාද කරන්න කියලා ඉල්ලා සිටිනවා දෙවියන් වහන්සේ අපි විශ්වාසයෙන් ඒක කරන්න යනවා මේ දවස් ටිකේ අපිට නැතුව තිබ්බට අපි ඒක බෙදා දෙන්න යනවා ඔබ සැපයන්න දෙවියන් වහන්සේ කෙනෙක්ින්ද දෙවියන් වහන්සේ අපි ආදර්ශයක් කරන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන් 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 මට කෙටි පණිවිඩයක් තියෙන හැබැයි මගේ ජීවිතයට වැදගත් වෙලා තියෙන පණිවිඩයක් ප්‍රායෝගික පණිවිඩයක් තියෙන්නේ හැබැයි දෙවියන් වහන්සේ ඒක ඔබ තුලින් ඔබට කතා කරා කියලා මගේ විශ්වාසය අපි කියවමු රෝම 8:14 කියවමු පටන් ගැනීම හැටියට රෝම 8:14 කවුද කියවන්නේ මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය ආයපාරක් වෙන පුතා මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයාණන් වහන්සේ විසින් ගෙන යනු ලබන යම් පමණ දෙනෙක් ඇද්ද එපමණ දෙනා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝය හරි මෙතන දෙවියන් වහන්සේ සලකුණක් දෙනවා කොහොමද ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා දැනගන්නේ කියලා කොහොමද ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා දැනගන්නේ කියලා කියනවා දෙවියන් වහන්සේගේ ආත්මයෙන් ඔබ අනුගමන කරන දෙවියන් පුද්ගලයෙක් නම් එයා නඩාතු කරන පුද්ගලයෙක් නම් එහෙනම් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයා කියලා එයා කියනවා හැබැයි මෙතන පුත්‍රයා කියනකොට මම තේරුම් කරන්න ඕන අපි යේසුස් වහන්සේ පිළිගන්නකොට
අපි පුත්‍රයෙක් වෙනවා, දියණියක් වෙනවා දෙවියන් වහන්සේගේ. දෙවියන් වහන්සේගේ පවුලේ පංගුකාරයෙක් වෙනවා. ආමෙන්. හැබැයි කුඩා ළමයෙක් හැටියට, කුඩා දියණියක් හැටියට, කුඩා පුතා කෙනෙක් හැටියට. හැබැයි දෙවියන් වහන්සේගේ ආසාව මොකද? අපි එතන නෙවෙයි ඉන්න ඕන. අපි පරිණත භාවයක් අපි ලැබිලා අපි සවස්ථානයකට යන්න ඕන කියලා. දෙවියන් වහන්සේ මෙතන කතා කරන්නේ පරිණත භාවය ලැබපු පුත්කලෙක් ගැන. එයා ඒ පරිණත භාවය කියන යේසුස් වහන්සේගේ ආත්මය දැනගෙන ඒක අනුගමන කරන, එයා නඩත්තු කරන පුද්ගලයෙක්. පොඩි කාලේ ඔබේ මඩේ ශ්‍රී ලංකාරාට කවුරුත් කියන්නේ නැහැ. මේ සහෝදරයා එයාගේ ගෙදර මං ගිහිල්ලා මම හෙට දැක්කත් එයා අමුඩයක් ගාගෙන මඩේ ශ්‍රී ලංකාරගෙන ඉන්නවා. ඒක සුදුසුද? ඔබ මගේ ගෙදර එනකොට මම පල්ලි සභාවට එනකොට දවසක මම කොහේ හරි ගහක් උඩ අරගෙන මේ මොන හරි කඩාගෙන ගහෙන් ගහට පැන හිටියත් ඒක සුදුසුද? නැහැ. පොඩි කාලේ ඒක හොඳයි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක අවශ්‍යයි. හැබැයි අපි පරිණත අපි වැඩිමල් වෙනකොට ජීවිතය වෙනස් වෙන්න ඕන. ඒක ආත්මික පැත්තෙන් ගත්තම හැබැයි අපි තාම සමාන ඉන්නේ අර පොඩි ළමෙක් වගේ තමයි. පොඩි ළමෙක් වගේ තමයි. මේ වචනයට පසුබිමක් තියෙනවා. රෝමර් 8 කියන පරිච්ඡේදය හරි විශේෂ පරිච්ඡේදයක්. හරි අනගි පරිච්ඡේදයක්. හරි අනගි චැප්ටර් එකක්. ඒක පටන් ගන්න පළවෙනිට කියන්නේ දෙවියන් වහන්සේ තුලේ ඉන්න කෙනෙකුට දඬුවමක් නැහැ කියලා. ආමෙන්. දෙවියන් වහන්සේ තුලේ ඉන්න කෙනෙකුට දඬුවමක් නැහැ කියලා. දෙවණියට කියනවා දෙවියන් වහන්සේ තුලින් ඉන්න එක්කෙනෙකුට එයාගේ මාමිසියට බැඳීමක් නැහැ කියලා. අපි අපේ මාමිසියෙන් ගැලවීමක් ලැබිලා තියෙනවා කියලා. ඒ කියන්නේ අපි හිතන ජීවත් වෙන විදිය පරණ හිතන ජීවත් වෙන විදියට නෙවෙයි. අපිට අලුත් විදියකට හිතන්න පුළුවන්. අලුත් විදියකට ජීවත් වෙන්න පුළුවන්. ඉස්තර අහම්බෙක් බොරු කිව්වා. නැහැ. ඉස්තර ඕනකමෙන් බොරු කිව්වා. ඉස්තර පුරුද්දෙන් බොරු කිව්වා. ඉස්තර පුරුද්දෙන් නරක වචන කිව්වා. හැබැයි දැන් අපිට ඒක පුරුද්දක් කරන්න පුළුවන්. ඒ පුරුද්ද කඩන්න දෙවියන් වහන්සේට ආත්මයක් දීලා තියෙනවා. ඉතින් අලුත් විදිහකට ජීවත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරි වැදගත් වචන මේ පරිච්ඡයක් මේක පළවෙනිට කියනවා දෙවියන් වහන්සේ තුලින් එනකොට දඬුවමක් නැහැ කියලා. ඒ කියන ඔබ නිදහස් ඔබ දඬුවමෙන්. ආමෙන්. හලෝ. ආමෙන්. අපි අපේ කර්මයෙන් නිදහස්. ආමෙන්. අපේ කර්මයෙන් නිදහස් අපි. අයි දෙවියන් තුලින් ඉන්න හින්දා. ඒ වගේම අපේ මාමිසයට තිබ්බේ බැඳීමට අපි දැන් නිදහස්. හැබැයි තව එකක් තියෙනවා මේ පරිච්ඡේදයේ. අපි දෙවියන් වහන්සේට සහභාගීකමක් කෝපරේෂන් නෑ දෙවියන් වහන්සේත් එක්ක වැඩ කරන්න ඕන කියලා අපි සහයෝගික අවශ්‍යයි කියලා දෙවියන් වහන්සේගේ සුද්ධාත්ම වහන්සේත් එක්ක. ඒ දෙක මේ තුනම වුණත් අත්තර අපි මහිමයක් දකින්න පුළුවන් කියලා දෙවියන් වහන්සේගේ මහිමය දකින්න පුළුවන් කියලා ගෙදර ගිහලා රෝම රට කියවන්න. ඉතින් ආයි පාර මතක් කරන්න කැමති මේකේ පසුබිම. පළවෙනියට අපේ පරණ පාපයට දඬුවමක් නැහැ අපිට. ආමෙන්. අපේ කර්මය කැඩිලා තියෙන්නේ. ඉස්තර පුරුද්දක් හැටියට දේවල් කරා. හැබැයි මාමිස්සේ තිබෙක් අර බැඳීම ඒකත් කැඩිලා තියෙන්නේ. ඒකත් නැහැ. හැබැයි සහයෝගයක් දෙන්න අවශ්‍යයි. ඒකට ඔව්. එතකොට දෙකක් නැහැ එකක් ඕන. මම හඬ යනවා. ඔබට පාපයට දඬුවමක් තියනවාද? ඔව්ද නැද්ද? ඔව්ද නැද්ද? අහන්න නැහැ. ඔව්ද නැද්ද? ඔබේ මාමිසයට බැඳීමක් තියනවාද අද? හැබැයි සහයෝගයට ඔව් කියන්න ඕනද? සුද්ධාත්ම වහන්සේගේ ඔව් මෙතන කියන දේ ඒකයි. අයි අපිට දෙවියන් වහන්සේ අපිව අපිව ගෙනියනවා නම් අපි දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ කියලා. සලකුණක් දැනගන්න පුළුවන් පරිණත භාවයකට ඇවිල්ලා තියෙනවාද එනවද කියලා. මේක අවශ්‍යයි. අයි මේ ලෝකේ බලාගෙන ඉන්නවා. මේ ලෝක බලාගෙන ඒක රෝම පොතේ තියෙන්නේ 3 මං හිතන වගේ. මේ ලෝකේ බලාගෙන ඉන්නවා දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ එළිදරව් වෙනකන් කියලා. ඒ කියන්නේ මේ ලෝකෙට වෙන තැනකින් මේ විසඳුමක් නැහැ.
මේ ලෝකෙට වෙන තැනක් විසඳුමක් එනවා නම් එන්න යන්නේ දෙවියන් වහන්සේ ආත්මය අනුගමන කරන කට්ටිය තුලින් විතරයි. මේ ලෝකෙට විසඳුමක් එනවා නම් එන්නේ දෙවියන් වහන්සේ කියන දේ කරන කට්ටිය තුලින් විතරයි. ඒක කරන එක අවශ්‍යයි. මේක අපේ ජීවිතය ගැන නෙවෙයි. අපේ රටේ බලාපොරොත්තුවත් ඕක තමයි. අපේ ලෝකේ බලාපොරොත්තුවත් ඕක තමයි. ඇයි ඔච්චර අපේ අධ්‍යාපනය වැඩි වෙලත් ඔච්චර ලොකු දේවල් කරනත් ඇයි මේ ලෝකේ මේ ස්ථානේ ඉන්නේ අපි වගේ කට්ටිය වගකීමක් ගන්න ඕන. දෙවියන් වහන්සේගේ ආත්මය අපි අහුම්කම් දීලා ඒ ආත්මය හැටියට අපි නඩත්තු වෙලා නැති හින්දා ඉතින් මම ඒකට වගකීමක් දෙන්න ඕන. මේක අපිට බලන්නයි ප්‍රායෝගික පැත්තේ බලන්න. ඒ ප්‍රායෝගික පැත්තේ බලන්න ඉස්සර අපි දෙවියන්ගේ වචනේ තව ටිකක් බලමු. අපි කියවමු Proverbs 20:27 Proverbs මනුෂ්‍යයාගේ ආත්මය ස්වාමින් වහන්සේගේ පහනය. එය සියලුම ඇතුල් කොට්ටාස සෝදිසි කරන්නේය. මනුෂ්‍යයාගේ ආත්මය දෙවියන් වහන්සේගේ පහනය. මනුෂ්‍යයාගේ හෘද සාක්ෂිය දෙවියන් වහන්සේගේ පහනය. ඒකයි කිතුරු නැති වුණ කට්ටියටත් හරි වැරදි දන්නවා. බයිබලේ දන්නේ නැහැ කියලා මරන්නේ නැහැනේ කවුරුත්. අනේ මට දැනගන්න හිටියේ නැහැ කියලා කියන්නේ නැහැනේ. හෘද සාක්ෂියක් තියෙන හින්දා. හැබැයි අපි දෙවියන් වහන්සේ ගාවට ආවම මේ හෘද සාක්ෂිය දෙවියන් වහන්සේ ලොකු කරනවා. මේ හෘද සාක්ෂිය දැඩි කරනවා දෙවියන් වහන්සේ. ඒකයි ඊයේ අපි වරද්දක් කරා දෙවියන් වහන්සේට ගාවට ආවම එකපාරම ඒ වරද්දම කරන්න බෑ. කොයි විදියෙන් හරි හෘද සාක්ෂිය කියන ඕක වරදි කියලා. ඇයි එක දවසක ඕක වෙනස් වුණේ? දෙවියන් වහන්සේ අපේ හෘද සාක්ෂිය අරගෙන සුද්ධාත්ම වාජ තුලින් බල කරලා අපිට ඒක වැඩි කරනවා. මට මතකයි මම ඉස්කෝලේ ඉන්න කාලේ කැප වුණා එකපාරක් දෙවියන් වහන්සේට. කැප වෙලා මම ඉස්කෝලේ ගියා. අලුත් ඉස්කෝලේකට ගියේ එදා පළවෙනි සුමානේ. ඉතින් අලුත් ඉස්කෝලේට ගියාම ටිකක් දන්නවනේ ප්‍රශ්න වෙනවා. පන්තියේ ඉන්න ළමයි එක්ක මට මතකයි අර ඉස්සරහ හිටපු එක ඒ කාලේ මට ටිකක් මගේ මනසේ ප්‍රශ්න කීපයක් හින්දා මට ටිකක් වර්ධි වචන මම පාවිච්චි කරනවා. මම ලොකු දඟෙක් කෙනෙක් නෙවෙයි. හැබැයි කොයි විදියකට හරි වර්ධි වචන ටිකක් කටේ තිබ්බා ඕන වෙලාවක කවුරු හරි මට හිරිහැරි කරත්. මම මතකයි මෙදා ගිහිල්ලා මගේ ඉස්සරහ හිටපු ළමයෙක් හරිලා මේ ටීචර් ඇවිල්ලා නැහැ මට හිරිහැරි කරනවා. ඕන නැති දේවල් කියනවා. වෙන දේවල් කියන එක පාරට මට එපා වුණා. මම ටිකක් ලොකුයි දකින හැටියට එයා ටිකක් පොඩි එක්කෙනෙක් මට තරහෙන් එයා උල්සලා ගත්තා මෙහෙම. මගේ අතට ආවා එයා. එක පාරටම සුද්ධාත්ම වහන්සේ කිව්වා වචන ටිකක් කටට ආවා. ඒ වචනේ දැන් කියන්නේ නැහැ. එක පාරටම හෘද සාක්ෂිය කිව්වා ඔබට මේක කරන්න බෑ. මේක ඔබට යුතු දෙයක් නෙවෙයි. තමයා මගේ අතේ ඉන්නේ. මෙයා පල්ලෙහාට දැම්මත් අනිත් කොල්ලෝකම ගෑ උඹ බයගුල්ලා කියලා. ඒකත් මතක් වුණා. දැන් මොන හරි කරේ නැත්තම් මුගේ කට තව ටිකක් වැඩි වෙයි කියලා. හැබැයි දෙවියන් වහන්සේ එතන බලපෑමක් කරා. මම පල්ලෙහාට දැම්මා. කියපු හැටියම අනිත් ළමයි කිව්වා අනේ උඹට බයයි බං. සයිස් එක විතරයි කියලා. හැබැයි මගේ මාමිස්සයට තිබ්බේ අර බැඳීම කැඩුනා. මම දන්නේ හැටියට පළවෙනි සැරේට මම දෙවියන් වහන්සේගේ හඬ ඇහුනේ එදා තමයි. පළවෙනි සැරේට. ඒකට ඉස්සර දවස ඔක්කො වෙලා තිබ්බත් මගේ හොඳ වචන ටිකක් අහලා ඇති ඔය කොල්ලා. පුළුවන් නම් කනේ පාර දෙකක්වත් ගාලා ඇති මම. හැබැයි දෙවියන් වහන්සේ ගාවට ආවම අර හෘද සාක්ෂිය අරගෙන සුද්ධාත්ම වහන්සේකට ඇතුල් වුණා. අර පහන තව ලොකු එළියක් වුණා. දෙවියන් වහන්සේ ඔබට ඒක දැනටම කරලා තියෙනවා. හැබැයි ඒකට කීකරු වෙනවද කියන එකමයි අවශ්‍ය දේ. ඒකට කීකරු වුණත් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් පරිණත භාවයට යනවා කියන්නේ.
කීකරු වෙන්නේ නැතුව නැහැ මට කමක් නැහැ මේ වගේ කට්ටියත් එක්ක බෑ කියලා හිටියත් තාම අර මඩේ තමයි අපි ඉන්නේ. කිතුණු කට්ටිය දෙවියන් වහන්සේගේ ලේ වලින් ගැලවීම ලැබිලා සුද්ධ වූ වෙලා ඉන්නේ කට්ටිය තාම පංගුවක් වෙලා මඩේ ඉන්නේ. ඒගොල්ලන්ගේ සම්බන්ධකම් හදා ගන්න බැරුව. ඒගොල්ලන්ගේ වචන සුදුසු වචන නැතුව තාම කෝපයක් එක්ක. හැබැයි දෙවියන් වහන්සේ මේ අපි ලෝකේ බලාගෙන ඉන්නේ කොයි ආකාරයෙන් හරි ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් කියලා එලිදරව් වෙයි කියලා. ඒ පුත්‍රයෙක් හැටියට එලිදරව් වුණාම ඔබ තුලින් තමයි මේ ලෝකෙට විසඳුම එන්න යන්නේ. මේ ලෝකෙට තියෙන එකම විසඳුම ඇවිල්ලා දෙවියන් වහන්සේගේ ආත්මය. ශුද්ධාත්ම වහන්සේගේ ආත්මය තමයි. එයා ක්‍රියාත්මකශීලී ආත්මයක්. මේ ප්‍රශ්න වලට උත්තරයක් දෙන්න පුළුවන්. මේ බලන්න අධ්‍යාපනය තියෙනවා ඕනතරම්. අපි වර්ධන වෙලා තියෙනවා අපේ ආර්ථිකය. ඒත් අපේ ප්‍රශ්න වැඩි වෙලාද අඩු වෙලාද? අපි ආර්ථිකයේ වැඩි වෙනවා කියලා අපිට ලොකු නිදහසක් ගන්න බෑ. අධ්‍යාපනය ඔව් හොඳයි. මට අධ්‍යාපන හරි කැමති දෙයක්. ආර්ථික වැඩි වෙන එක හොඳ දෙයක්. හැබැයි විසඳුම යන්නේ ඒ විසඳුම ඔකම తాවකාලික. විසඳුම එන්න දෙවියන් වහන්සේගේ ළමයින් ලෝකෙ දැනගන්නකොට මේගොල්ලන් කියලා. තව අනගි වචනයක් තියෙනවා. අනගි වචනයක් තියෙනවා. අපි කියමු ඒසායා පොතේ 30:21. නුඹලා දකුණට හැරෙන විටද නුඹලා වමට හැරෙන විටද මාර්ගය මේය. මෙහි හැසිරියල්ලා යයි නුඹට පස්සෙන් කියන හඬක් නුඹේ කන්වලට ඇසෙන්ටත් යෙදෙනවා ඇත. දෙවියන් වහන්සේ මෙතන යම් දෙයක් කියනවා. දෙවියන් වහන්සේ කියනවා ඔබට කනේ පිටිපස්ස ඉඳගෙන මම කියන්න යනවා වමටද දකුණටද හැරෙන්න ඕන කියලා. හරස් පාරකට ආවම කොයි පැත්තෙන් යන්නද කියලා දන්නේ නැතුව ඉන්නකොට දෙවියන් වහන්සේ කියනවා මගේ හඬ තුලින් ඔබ දැනගන්න යනවාද කොයි දනවා කියලා කොයි පැත්තටද යන්න ඕන කියලා. මේක දෙවියන් වහන්සේගේ පොරොන්දුව. දෙවියන් වහන්සේ ඔබ වෙනුවෙන් කරන දේ. ඔබ තනියම නෙවෙයි. කොච්චර අන්ධකාර වෙලා තිබ්බත් කොච්චර කරුවල වෙලා තිබ්බත් ඔබ තනියම නැහැ. අයි දෙවියන් වහන්සේගේ හඬ ඔබත් එක්ක තියෙන හින්දා. දෙවියන් වහන්සේ කියන කොච්චර ගැටලු තිබ්බත් පංගුවක් කියලා අපිට දන්නේ නැහැ. අනේ ස්වාමිනී කොයි තීරණයද මං ගන්නෙ කියලා. අපිට පරිණත භාවයක් අවශ්‍ය නම් හොඳ තීරණ ගන්න අවශ්‍යයි. අයි අපේ තීරණය තමයි අතන අපිට පෙන්වන්නේ අපි තාම පොඩි ළමයෙක්ද නැත්නම් වර්ධන වුණ ළමයෙක්ද කියලා. අපි අවුරුදු 25 වෙලා තාම මඩේ ඉන්නවා නම් යම් ප්‍රශ්නයක් තියෙනවා අපි ගන්න තීරණෙත් එක්ක. අපි අවුරුදු 25ක් වෙලා අපි විවේක වෙලාවල් වල තාම ගස් ලග්න විතරක් නම් යම් ප්‍රශ්නයක් තියෙනවා එතන. අපේ තීරණය අවශ්‍යයි. දෙවියන් වහන්සේ කියනවා මගේ හඬ ඔබ තීරණය නඩත්තු කරයි කියලා. ආමෙන්. ආමෙන්. ඔබ මෙතන ඉන්නවා නම් ඔබට දන්නේ නැහැ කොයි පැත්තටද හැරෙන්නේ කියලා. කොතනටද යන්නේ කියලා. දෙවියන් වහන්සේ කියනවා මගේ හඬ අඳුර ගන්න. සුද්ධාත්ම වහන්සේගේ හඬ අඳුර ගන්න. සුද්ධාත්ම වහන්සේගේ හඬ අඳුර ගත්තම ඔබට පුළුවනි සුද්ධාත්ම වහන්සේ කියන විදියට ඉස්සරහට යන්න. පරිණත භාවයකට යන්න. පරිණත භාවයකට ආවම ඔබට ආධිපත්‍ය ලැබෙනවා දෙවියන් වහන්සේගේ. හලෙලූයා. ඔබ ජය ගන්න දේ තුලින් ඔබට ආධිපත්‍යයක් ලැබෙනවා. ඔබට යබන දෙයක් ජයගත්තේ නැත්නම් ඔබ කෝපයෙන් ජයගත්තේ නැත්නම් කෝපයේ උඩ ආධිපත්‍යයක් නැහැ ඔබට. තව එක්කෙනෙක්ට කියන්න බෑ ඔබ කෝපයෙන් ඉඳන් ඉවත් වෙන්න ඕන කියලා. අයි ආධිපත්‍යයක් නැති හින්දා. ඔබ අසනීපෙන් ඉඳලා අසනීපෙන් දෙවියන් වහන්සේ තුලින් සුව වුණා නම් අසනීප උඩින් ඔබට ආධිපත්‍යයක් තියෙනවා. එහෙම තමයි පරිණත භාවයට එන්නේ. හරි තීරණාවල් අපි ජය ගන්න දේවල්. දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙනවා එයාගේ ස්වභාව පරිණත භාවයකට එයි කියලා. එයාගේ ස්වභාව ඔබයි මමයි පරිණත භාවයකට එන්නේ කියලා. ඇයි අපි පරිණත භාවයට එනකොට අපේ ලංකාව මෙත්මේ ස්ථාවරේ යන්නේ නැහැ. නිර්මාණශීලී දෙවියන් වහන්සේ කෙනෙක් අලුත් අදහස් දෙන්න පුළුවන්. මට මතකයි මං දවසක් මං වැඩ කරනවා මං සේවයට ඇවිල්ලා නැහැ. මං දැන් වැඩ කරනවා නැහැ කියලා නෙමෙයි. එළිය වැඩ කරනවා ඉස්සරහා. වැඩ කරනකොට ඉතින් මං සාක්ෂි අහනවා. දෙවියන් වහන්සේ මට මෙහෙම කතා කරා. මම මෙහෙම කරාම මම දෙවියන් වහන්සේගේ පුදුම
ආශිර්වාදයක් දැක්කා කියලා. දෙවියන් වහන්සේ මෙහෙම මට කිව්වා. මම ගියාම උතන හාස්කමක් වුණා කියලා. මං කිව්වා දෙවියන් වහන්සේ ඔබ හරි ඔබ යුක්තිය තියෙන දෙවියන් වහන්සේ කෙනෙක් නෙවෙයි. මම ඔබව අනුගමන කරනවා දැන් අවුරුදු කීපයක් ඒත් මාව මග පෙන්නන්නේ නැහැ නේ ඔම. මොකද මේ කියලා. ටිකක් එක දවසක් නැගිටලා කිව්වා අනේ දෙවියන් වහන්සේ අද ඉවර වෙන්න ඉස්සරහ මට කොයි විදියෙන් හරි ඔබ හඬෙන් මග පෙන්වීමක් දෙන්න කියලා. මග පෙන්වීමක් දෙන්න. අද මට ඕන. මට දැනගන්න ඕන මට පුළුවනි කියලා මේක. ඔන්න මතකයි මම වැඩ ඉවර වෙලා ගෙදර යන ගමන් මටත් කැමටත් ලොකු සම්බන්ධකමක් තියෙනවා. මම කොහේ හරි කොත්තු රොටියක්ද ගොදම රොටියක්ද ගන්න කියලා බඩගින්නේ කඩේකට බැස්සා රාජගිරිය හරිය කොහෙද එකපාරටම දෙවියන් වහන්සේගේ බලපෑමක් තිබ්බා මේ වගේ නිවසකට යන්න කියලා. මං ඒ නිවසට කවදත් ගිහිල්ලා නැහැ. මට යම් කීරණාවට ඇඩ්‍රස් එක තිබ්බා. මගේ ඒගොල්ලෝ දන්නා වැඩියෙන් දන්නෙත් නැහැ. ඉතින් මං හිතුවා නෑ කොහොමද යන්නේ මේ දන්නේ නැති එක්කෙනෙක් ගෙදර කොහොමද යන්නේ? අයි මම පාස්ටර් කෙනෙකුත් නෙවෙයිනේ. මම සේවකයෙකුත් නෙවෙයි කාලේ ලොකෝ. මේ තරුණ එක්කෙනෙක් නායකයෙක්. එච්චරයි. කොහොමද මං යන්නේ ওই වගේ ගෙවස් වලට? ඔහොම නිකන් මම පාස්ටර් කෙනෙක් නෙවෙයි කියනකොට මට ආයෙත් පාස් මතක් ආවා. අද උදේනේ බෑව්වේ මග පෙන්වීමක් දෙන්න කියලා. හරි මං කීකරු වෙන්න කියලා මං ගියා ඔන්න. කරවලයි 7:00 විතර. ගිහලා ගේට්ටුවේ තට්ටු කරනවා කවුරුත් එළියට ආවේ නැහැ. එක පාරටම එක්කෙනෙක් ආවා නිකන් මං බය වුණා. අයගේ මූණේ හැම පැත්තම කළුවර තිබ්බේ. ආමි යුනිෆෝම් එකක් ඇඳලා බූට් එකක් දාගෙන මහත බඩත් එක්කන ඇයි කියලා චණ්ඩිකමට වගේ ඇවිල්ලා ඇව්වා. මම හම්බ වෙන්න ආවා කියලා කිව්වා. මම බය වුණා එකපාරටම. කවුද හම්බ වෙන්න ඕන? මට නම අමතක වුණා. එයා හදිස්සියේ. කොහෙද වැඩ කරන්නේ? මම හිතන වගේ එයා වැඩ කරනවා කියලා කිව්වා. එතකොටම ඒ භාර්යාව ඇවිල්ලට ආවා. මම අඳුරගත්ත කිව්වා ක්‍රිස්ෝ එන්න කියලා. මගෙන් ඇහුවා ඔයා ඇයි ආවේ කියලා. මං කිව්වා මං හිතුවා එන්න ඕන කියලා. එතකොට කිව්වා අනේ අපි ලොකු ප්‍රශ්නයක ඉන්නේ. අපිට මහියංගනේ ෆැක්ටරියක් තියෙනවා. ඒ මහියංගනේ ඉන්න ලොක්කෙක් එයාගේ චණ්ඩියෝ දාලා එයාගේ පාතාලේ කට්ටිය දාලා ෆැක්ටරි අරන් තියෙනවා. මාත් එක්ක ඔක්තන මේ වැඩ කරන්නේ එක්කනගේ රියදුරුවගේ කකුල කඩලා. අපි බයෙන් ඉන්නේ. ඒකයි මේ ස්පෙෂල් සිකියුරිටි දාලා විශේෂ සිකියුරිටි දාලා තියෙන කියලා. මගේ මහත්තයාට හරියට වුණා 104 105 වගේ හෙට රට යන්න ඕන. ඒ ඕඩර්ස් ටික කැන්සල් වෙලා සෑහෙන කෑනක් කරන්න වෙයි. ඒක ගිහලා අලුත් දවසක් කතා කරගන්න ඕක ඩෙලිවරි එකට කියලා. එයාට යන්නත් බෑ. මොනවා කරන්නද කියලා දන්නේ නැහැ. මම අත තියලා කිව්වා අනේ දෙවියනේ මං ඇයි මෙහෙට ආවේ කියලා. ඔච්චර දැඩි වැඩි ප්‍රශ්නයකට මම කොහොමද මුණ දෙන්නේ? අනේ තව පාස්ටර් කෙනෙක් ආවත් හොඳයි. මම හිතුවා මොනවා කරන්නද කියලා එකපාරටම ආයෙත් කිව්වා අර හඬ. මම ඔබව ගෙනාවේ මෙතනට ওই විදියට ඔබට මග පෙන්වීමක් දෙන්න බැරිද මට කියලා. මං කිව්වා මට ඔය ගැන මට වැඩි මේ තේරුමක් නැහැ මේවා ගැන. හැබැයි දෙවියන් වහන්සේ මං කවදත් මේකට ඉස්සර ඔබ ගෙදර ඇවිල්ලා නැහැ. හැබැයි දෙවියන් වහන්සේ මම ඔබ ගෙදරට ගෙනාවත් දෙවියන් වහන්සේ යම් දෙයක් කරන්න පුළුවන් අපි යාත්නා කරමු කියලා. යාත්නා කරා. බායි කියලා ගෙදර ගියා. අනිත් ඉරිද බැලුවා මේ පුත්කලයෝ ඉන්නවාද කියලා ඒ දෙන්නම නැහැ. දෙවන ඉරිදත් බැලුවා ඉන්නවාද කියලා ඒත් නැහැ. මං හිතුවා ඔන්න ඉවරයි. මං ගිහලා කට දාලා සාමාන්‍ය සභාවට එන කට්ටිය දැන් එන්නේ නැහැ කියලා. තුන්වෙනි ඉරිද බැලුවම අර භාර්යාව දුවගෙන එනවා. අනේ ක්‍රිසෝ මං දැක්කේ නැහැ. අන්තිම ඉරිද දෙක මං කියන්න ඕන මේ දෙක ඔයාට. ඔයා යාත්නා කරලා ගිය හැටියම මහගේ මහත්යාගේ උණ සම්පූර්ණ බැස්ස කියලා. ඒකට පස්සේ මේ සුමාන දෙකේ අපේ ෆැක්ටරි ආයිත් ලැබුණා. අපේ ඕඩර් ඔක්කොම හරි. අනේ ස්තුති ඔය ආපු එකට කියලා මම හිතුවා මම කවුද මේ ගෝදම්බ රොටි අරගෙන හිටපු මිනිස්සෙක්. මම කවුද? මම නෙවෙයි. දෙවියන් වහන්සේගේ හඬ තුලින් මාව දෙවියන් වහන්සේ නඩත්තු කරා. ඒකින්ද දෙවියන් වහන්සේගේ ප්‍රේමයයි දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීමයි ඒ පවුලට ලැබුණා. ඔබට කැමති නැද්ද ඒ වගේ ඉන්න? ඔබට කැමති නැද්ද ඒ වගේ දෙවියන් වහන්සේ ඔබට මඟ පෙන්වනවා? ඔබේ අසල්වැසියට ඒ වගේ අවශ්‍යයක් නැද්ද?
ඔබේ පවුලේ කට්ටියට ඒ වගේ අවශ්‍යයක් නැද්ද? අපේ ලංකාවට එම අවශ්‍යයක් නැද්ද? දෙවියන් වහන්සේ ඒකනේ කියන්නේ මං නඩත්තු කරන එක්කන මගේ පුත්‍රයා කියලා. සලකුණක් දෙනවා. දෙවියන් වහන්සේ ඔබ කැඳවනවා අද. මඩේ ඉන්න එපා. මම කියලා එන්න එපා. ඔබට ඌමනා දේ මං ලබා දෙනවා. ඔබ මගේ හඬ අහලා ඉස්සරහට යන්න කියලා. ඒ හඬ අහගන්නේ කොහොමද? හඬ අහගන්නේ කොහොමද? මම ළඟදී ඇමරිකාවට ගියා. මම ඇමරිකාවට ගිහිල්ලා මාව දෙන්නෙක් ගෙනිච්චා සුපර් මාකට් එකට මට තෑග්ගක් හැටියට මේ චොක්ලට් ටිකක් එම අරන් දෙන්න. ඉතින් මං සතුටෙන් ගිහිල්ලා ගෙදරට මොන හරි ගෙන්නත් ඕනනේ. සතුටෙන් ගිහිල්ලා එළියට එනකොට එක්කෙනෙක් මං කතා කරගෙන එනවා මේ සුද්දෝ දෙන්නක් එක්ක එකපාරම ක්‍රිස්තෝ කියලා එක්කෙනෙක් කෑ ගහගෙන එනවා. බලනකොට අපේ සභාවේ හිටියේ තරුණයෙක් සුරාජ් කියලා. සුරාජ් අනේ පාස ක්‍රිස්තෝ ඔබේ හඬ මට අහුණා. මම එකපාරම දැනගත්තා මේ පාස ක්‍රිස්තෝ කියලා. කොහොමද? හුරු පුරුද්දක් හඬ අහලා. හුරු පුරුද්දක් හඬ අහලා. ඒකෙන්ද එකපාරටම එයා දැනගත්තා මේක පාස ක්‍රිස්තෝ කියලා. මගේ තාත්තා මිය ගිහිල්ලා දෙවිනාංශ ගාවට ගිහිල්ලා අවුරුදු 32ක් වෙනවා. හැබැයි අද ඒ කාමරේ තව කාමරයක තව තුන්දෙනෙක් දාලා ක්‍රිසෝ කියලා තුන්දෙනා කිව්වත් මගේ තාත්තගේ හඬ මම මෙහෙම අහ ගන්නවා. ඒක තමයි මගේ තාත්තා කියලා. මම මේව බලන්න නැතු වෙනකොට මගේ දුවෙක් හරි පුතෙක් හරි මෙහාට ගිහිල්ලා තාත්තා කියලා කිව්වම එකපාරට දන්න මට කවුද කියලා. හුරු පුරුද්ද. ඔබට පුළුවනි. දෙවියන් වහන්සේ බලාපොරොත්තුෙන් ඉන්නවා. ඔබ තුළින් එයාගේ ක්‍රියාවල් මේ ලෝකෙට පෙන්වන්න. මෙතන කියන්නේ මේක කරන්න පුළුවන් කියලා. ඒක විතරක් නෙවෙයි මම ප්‍රායෝගික දේවල් කියන්නේ ඔබේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න පුළුවන් දෙවියන් වහන්සේ ඔබට කන පිටිපස්සේ කතා කරලා. මේක තමයි කරන්න කියලා. හුඟක් තැන්වල වට වෙලා තියෙනවා ඒක. එළිය වැඩ කරනකොට දැනුත් මේ මෑතකදී ඔබට දන්නවා දසම් කොටස් අපිට අඩු වෙලා තියෙන්නේ. මෙහෙ දසම් කොටස් අඩු වෙනකොට නිකායේ දසම් කොටස් අඩු වෙනවා. දසම් කොටස් දීලා නැත්තම් කරුණා කරලා දෙන්න. ලයිෆ් සෙන්ටර් එකට ටිකක් අමාරුවෙන් තමයි දුවන්නේ මේ දවස් ටිකේ. අපි අනිත් account එකේ building account එකේ ණය අරගෙන තමයි දේවල් කරන්නේ. ඉතින් පුළුවන් මේ මාස කිහිපයක දීලා නැත්තම් දෙන්න. හැබැයි අඩුපාඩුවක් තිබ්බා. වැස්ස හින්දා, ගම් වතුර ගැලුවේ හින්දා අපේ නිකායේ සභාවල් 8කට විතර හානි වෙලා තිබ්බා. කොයි විදියෙන් හරි මේ වහලක් හරි අස්තිවාරමක් හරි පංගුවක් මේ earth slip එකක් හරි ඉතින් ලියලා තිබ්බා. අනේ සභාපතිතුමා අපිට උදව් කරන්න මේක අපිට ලොකු ප්‍රශ්නයක් වෙන්න යනවා. වහල වැටුණත් හානියක් වෙන්න පුළුවන්. මේ ලිස්සලා ගියත් මේ පස් ටික වටපිට කට්ටියලා ඉතින් අපි ගාව සල්ලි නැහැ. මොකද කරන්නේ? මම දවසක් ඉතින් ගිහලා යාත්නා කරනවා අනේ දෙවියන් වහන්සේ මම පත් කරලා තියෙනවා මේ වගේ කාලයකට සභාපති හැටියට. හැබැයි දෙවියන් වහන්සේ මේ හැමදාම කියන්න බෑ සල්ලි නැහැ කියලා. යම් කිසි විදිහකට උදව්වක් කරන්න ඕන. මොකද මං කරන්නේ? කන්නලව් කරා. ඒක පාර්ශ්වම දෙවියන් වහන්සේගේ හඬ මං ඇහුණා. මෙතන මේකට කියලා සල්ලි ටිකක් තියෙනවා. ඒක දැන් එන්නේ නැත්තම් නැති හින්දා ඒක වෙන විදිහකට වෙන හින්දා එතන අඩුව ඒක වැඩියෙන් සල්ලි ටිකක් තියෙනවා ඒක අරගෙන මේක ගෙවන්න කියලා. මම යාත්‍රා වෙලා ඉවර වුණාම ගිහිල්ලා දෙවියන් මේ අපේ ට්‍රෙෂරර්ට ඒ වචනේ එන්නේ නැහැ මට සිංහලෙන්. ඒ ට්‍රෙෂරර්ට මං කිව්වා මේ account එකේ සල්ලි ටිකක් තියෙනවා ඒක අපි තියාගෙන මේක වෙනුවෙන් හැබැයි ඒක දැන් කරන්න බෑ අපිට මේ ලොක්ඩවුන් එකේ හින්දා ඒ සල්ලි පාවිච්චි කරමු කියලා මේ ප්‍රශ්නෙට විසඳන්න. එයා කිව්වා මම බලලා කියන්නම් පාස්ටර් ක්‍රිස්ෝ කියලා. එයා බලලා මට පැය වාරකින් කෝල් කරලා කිව්වා ඔව් එහෙම කරන්න පුළුවන් කියලා. ඒක හින්දා අපි ගොඩනැගිලි 8කට ඌමනා වෙනස් වීම කරන්න පුළුවන් වුණා අපිට. කොයින්ද ආවේ ඕක? ඊයේ තිබ්බේ නැහැ. ඊයේ තිබ්බේ ප්‍රශ්න විතරයි. ඊයේ තිබ්බේ බර විතරයි. හැබැයි යාත්නා කරන කොයි විදියෙන් හරි ඒසායක කියන වගේ දෙවියන් වහන්සේ මට කතා කරා. හුරු පුරුද්දා කොක දෙවියන් වහන්සේ තමයි කියලා. ඒකින්ද ඒක අනුගමන කරාම විසඳුමක්. ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ විසඳුමක් තියෙනවා.
යාඥාව තුලින් දෙවියන් වහන්සේ අපට කතා කරයි. ඉතින් මේක කරගන්නේ කොහොමද? වෙලා යන හින්දා ප්‍රායෝගික පියවර ටිකක් දෙන්න යනවා. පළවෙනි එකට අස්තිවාරමක් අවශ්‍යයි. අස්තිවාරමක් අවශ්‍යයි. මං කියනවා මොකද අස්තිවාරම කියලා. අස්තිවාරම ආවිලා දෙවියන් වහන්සේගේ වචනය අස්තිමාර ආවිලා අපි යාඥාවේ තියෙන වෙලාව. ඇයි? අපිට ඒ වගේ අස්තිවාරමක් නැත්තම් එකපාරටම කට්ටිය ආවිලා කියනවා මං දෙවියන් වහන්සේගේ හඬ ඇහුණා මට එයාව දික්කසාද කරලා මෙයාව වදින්න කියලා. මේ බොරු කියන නැත යනාසි යන්න. අයි මට දන්නවා ඒකට වඩානේ. දෙවියන් වහන්සේ මට මෙයාව ඉතින් ඇයි අස්තිවාරමක් නැති හින්දා දෙවියන් වහන්සේගේ වචනය ගැන දැනුමක් නැති හින්දා ඕන දෙයක් ආවම හිතන්නේ අපිට දන්නවනේ අපි වැඩිය අපිට අහුම්කම් දෙන්න වැඩිය හඬ ඇවිල්ලා අර සටාන කියන දේ අදයි ප්‍රවෘත්තියයි ජනාධිපති මේ පක්ෂය එක්කනකොත් මේ පක්ෂය එක්කනකොත් තමයි අපි වැඩිම හඬ දෙන්නේ අර ගෑස් එකට වෙන දේ කිරිපිටි නැති දේ ඒ හඬවල් කීපයක් තියෙනකොට කොහොමද දෙවියන් වහන්සේගේ හඬ අපි මේක දෙවියන් වහන්සේ කියලා දරගන්නේ. ඒකට අස්තිවාරමක් අවශ්‍යයි. අස්තිවාරමයට දෙවියන් වහන්සේ තුලින් අපිට ඔක දෙවියන් වහන්සේගේ වචනේ තියෙනකොට එක පාරටම දෙයක් ආවම අපිට ඇහුනම මේක දන්නා මේක දෙවියන් වහන්සේගේ නැද්ද කියලා. ඉතින් මම තේරුම් කරනවා මේ වගේ බිල්ඩිමක් ගහනකොට බල්කනි එකක් ගහනවානේ. බල්කනි එක ඕන දුරකට ගහන්න බෑනේ. ඒ අස්තිවාරම නංගුරමක් තියන්න ඕනේ කොයි විදියෙන් හරි. ඒ අස්තිවාරම නංගුරමක් නැත්තම් ඒ බල්කනි එක කඩා වැටෙනවා. ඒ වගේම තමයි අපි දෙවියන් වහන්සේගේ හඬ අහනකොටත් නංගුරමක් තියන්න ඕනේ යාගේ වචනයට. එහෙමයි පුළුවන් වෙන්නේ. ඉතින් වචනය අපිට දන්නේ නැත්තම් දෙවියන් වහන්සේ කියනවා මම ඔබට කියලා තියෙනවා මේ දේවල් ටිකක්. ඔබ ඒක බලන්න නැතුව මගෙන් අහන්න එපා. අහන්න ඕනේ කියලා. මම ලියවිල්ලක් කියලා දීලා තියෙනවා ඔබට. ඒක කරන්න කියලා. දෙවනියට දැනට දෙවියන් වහන්සේ යම් දෙයක් කියලා තියෙනවා නම් ඒක අනුගමන කරලා නැත්තම් තව අලුත් දෙයක් දෙවියන් වහන්සේගෙන් ඉල්ලන්න එපා. දෙවියන් වහන්සේ කියයි ඔබ විශ්වාසවන්ත වෙලා නැහැ. මම ඔබට යම් දෙයක් මග පෙන්නුවා. ඔබ ඒක අනුගමන කරලා නැහැ. කොහොමද ඔබට අයිතිය ලැබෙන්නේ මට ඇවිල්ලා තව අහන්න. හරිනේ? මම තාත්තෙක් හැටියට මමත් ඒකනේ කියන්නේ මගේ ළමයිට. ඉතින් දැනට දෙවියන් වහන්සේ මග පෙන්වීමක් දීලා තියෙනවා නම් ඒක අනුගමන කරන්න. මේ ටයිට්ස් ඉඳ නැමෙයි මම ගම් දෙයක් අහන හින්දා ඔබ පංගුවක් කට්ටිය සල්ලි අඩුපාඩුව හින්දා දෙවියන් වහන්සේට යුතු දේ දීලා නැහැ. ඔබ හිතලා බලන්න දෙවියන් වහන්සේට දෙන්න ඕන දේ දෙන්න නැති හින්දා ඔබේ ස්ථාවරය හොඳ වෙලාද ඒ ස්ථාවරයේද ඉන්නේ. ඔබට දන්නවා ඒකේ ආන්සර් එක මොකක්ද කියලා. දෙවියන් වහන්සේ කියනවා මේ උදෑසන මං කියපු දෙයට කීකරු වෙන්න මම තව දේවල් පෙන්නනවා කියලා. තුන්වෙනියට අපි වරදි කරන්න පුළුවන් දෙවියන් වහන්සේගේ අහන්න කියලා අහලා ඒ වරද්දට බය හින්දා අපි හිතන යම් දෙයක් ඇහෙනකොට නැහැ. ඕක දෙවියන් වහන්සේ වෙන්න බෑ කියලා. ඔබට වරද්දට තියනට මේ බයට බියට වැඩිය දෙවියන් වහන්සේගේ අහන්න ආසාවක් තියන්න ඕන. ඒ ආසාව වැඩි නම් ඔබට තියෙන බියට වැඩි දෙවියන් වහන්සේ කතා කරන්න යනවා. වරදි වෙනවා. හැබැයි හරි කාරණාවක් හින්දා හරි උමනාවක් හින්දා වරදයක් වුණාට දෙවියන් වහන්සේ ඔබට මේ දඬුවමක් දෙන්නේ නැහැ. මට මතකයි එක දවසක මම ගිහිල්ලා එක්කෙනෙකුට යම් දෙයක් කිව්වා. මේක දෙවියන් වහන්සේගේ වචනය කියලා. ඒකට සම්පූර්ණ අනිත් පැත්තේ දෙයමයි වුණේ. මම හිතුවා ඔන්න මම ඔතනට බෑලා ආයි පාරක් අර පරණ වගේම. ඉතින් මට බරක් ඕක. දැන් ඒ මිනිස්සයා ගිහලා කිව්වත් අනිත් කට්ටියට පාසර් ක්‍රිස්ෝ මේ වගේ කිව්වා මට වුණේ මේක කියලා කට්ටිය කියයි මෙයා වෙනසෙල්ලමක් තමයි කරන්න කියලා. එතකොට මං ගිහලා මගේ සීනියර් පාස්ටර් කිව්වා පාස්ටර් මගේ අතෙන් වරද්දක් වුණා. මේ වගේ දෙයක් වුණා කියලා. එයා අහලා කිව්වා අනේ ක්‍රිස්ෝ මේ මට ওই වගේ සී ගණන් වෙලා තියෙනවා කියලා. ඇයි වෙනම ඕක. හැබැයි අපි හඬ අහනකොට පංගුවක් එකපාරක් දෙපාරක් වරදි වෙන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේ මේ හඬ අහන්න මට කැමති කියලා ආසාවක් තියෙනකොට මේ බියට වැඩිය ඒක වැඩි වෙනකොට දෙවියන් වහන්සේට කතා කරන්න කියනවා. ඉතින් මම දෙවියන් වහන්සේට ළඟදී මෑතකදී නෙවෙයි අවුරුදු කීපයකට ඉස්සර කිව්වා දෙවියන් වහන්සේ ඔබ කියන දේ ඔබේ වචනේ දෙවියන් වහන්සේ කෙනෙක් කියලා මම පිළිගන්නවා.
ඔබ කිව්වනම් ඥානාන්ත නැති එක්කන ඥානෙ අහන්න කියලා ඔබ ඥානෙ දෙනවා කියලා ඥානෙ දෙනවා. ඒකින්ද මට ඥානෙ නැති වෙලාවේදී මම ගිහලා අහන්න යනවා දෙවියන් වහන්සේ මට මේක විසඳන්න කියලා කොහොමද දන්නේ නැහැ. මම සර්ව සම්පූර්ණ නැහැ. ඔබ මට කතා කරන්න. දෙවියන් වහන්සේගේ අහන දේ මම කරනවා. ඊයේ පෙරේදා ලොකු ප්‍රශ්නයක්. එක්කෙනෙක් අපිට කිව්වා අපි වෙන් වෙලා යනවා කියලා. මට බරක් මට වෙන් වෙලා යන එක කාටවත් කැමති නැහැ. කොහොමද මේක කරන්නේ කියලා මම හිතාගෙන ඉන්නකොට ඊයේ යාත්නා කරලා එනකොට මට ඇහුණ දේ ඇවිල්ලා මේ මට හංගුනේ දේ ඇවිල්ලා දෙවියන් වහන්සේ කියන දේ මෙයාගේ මවට කතා කරන්න කියලා. මම මවට කතා කරලා කිව්වේ මේකේ පසුබිම මේකයි මම ගත්ත තීරණ මේකයි මගේ තීරණෙත් එක්ක කැමති නැති හින්දා මෙයා වෙන් වෙලා යන්න හදනවා. හැබැයි ඒකට සුදුසුයක් නෙවෙයි. එයා කොහෙන් හරි තව ප්‍රශ්නකට වැටෙන්න යනවා කියලා අම්මා කිව්වා. මට වාර දෙන්න මම ඔක බේරලා දෙන්නම් කියලා. බේරුණා. බේරෙන්න මාවතක් දැම්මා. සහෝදරයනි දෙවියන් වහන්සේ ඔබ පාවිච්චි කරලා යනවා ඔබේ පවුල වෙනුවෙන් ඔබ වෙනුවෙන් මේ රට වෙනුවෙන් ගොත්. ඒක වෙන්නේ ඔබේ අධ්‍යාපනයෙන් විතරක් නෙවෙයි ඔබේ දැනුමෙන් විතරක් නෙවෙයි ඔබේ එක්ස්පීරියන්ස් එක විතරක් නෙවෙයි දෙවියන් වහන්සේගේ සුද්ධාත්ම වහන්සේ ක්‍රියාත්මක කරන මාර්ගයෙන්. ඒක ඔබ තුලින් තමයි කෙලියට එන්න යන්නේ. ඔබ අහුම්කම් දුන්නත් ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයෙක් හැටියට මේ ලෝකෙ පේන්න යනවා. ඔබ දන්නේ නැති කට්ටිය ඔබෙන් ඇවිල්ලා උපදේශ ඉල්ලන්න යනවා. ඔබ දන්නේ නැති කට්ටිය ඔබෙන් ඇවිල්ලා අහන්න යනවා මම මේක කොහොමද කරන්න කියලා. ඇයි මගේ ගාවට එන්න කියලා අහනකොට ඔබට කියන්න ඒගොල්ලන් කියන්න යනවා නැහැ ඔබේ කන්න තීරණ මම දැකලා තියෙනවා. ඔබේ තීරණ හොඳ තීරණ ඔබේ ජීවිතේ රාමුව මම දකිනවා. ඒ රාමුව මට ආදර්ශයක් වෙලා තියෙනවා කියලා දෙවියන් වහන්සේ කීප දෙනෙක් මෙතන උසවන්න යනවා. ඔබ ලෑස්තිද? ලෑස්තිද? දෙවියන් වහන්සේ අපිට නිදහස දීලා තියෙනවා. ආමෙන්. අපේ දඬුවමෙන් අපේ නිදහස්, අපේ කර්මයෙන් අපේ නිදහස්. අපේ මාමිස්ත්‍රයට තියෙන ගැටුවත් මේ ගැටුමද කියන්නේ. ඒකෙන් උත් අපි ඉවත් කරලා දැන් අපිට දෙවියන් වහන්සේගේ ශුද්ධාත්ම වහන්සේ තුලින් ක්‍රියාත්මක කරන්න පුළුවන්. හැබැයි ඒ අඩිය ගන්න අවශ්‍යයි. ඒ ගත්තත් ඒ පියවර ගත්තත් දෙවියන් වහන්සේ ලොකු දේවල් කරන්න යනවා ඉස්සරහට. මේක පුළුවනි. මේක මං කියන වචන නෙවෙයි. මේක දෙවියන් වහන්සේ රෝම රටේ 4 කියන දේ. දෙවියන් වහන්සේ දෙන සලකුණක් දෙවියන් වහන්සේගේ පරිණත භාවයේ තින්නේ පුත්කලයකට එයා දෙවියන් වහන්සේගේ හඬ අහලා සුදාත් වහන්සේගේ හඬ අහලා ඒක තුලින් නඩත්තු වෙන එකෙක් කියලා. අපි නැගී සිටමු මේ වෙලාවේදී. නැගී සිටමු. හලෙලූයා. අස්තක වහමු මේ වෙලාවේදී. හලෙලූයා. ඔබට කමතක් තියනවාද? ඔබට කමතක් තියනවාද? දෙවියන් වහන්සේ ඔබ පාවිච්චි කරන්න ඕන කියලා. හලෙලූයා. මම අද මෙතන ඉන්නවා දවසක් හිටියේ මේ ගෝධුම රොටි කකා. හැබැයි එදා දෙවියන් වහන්සේගේ හඬ අහපු හින්දා මට දැනුණා මට හැඟුණා දෙවියන් වහන්සේ මාව පාවිච්චි කරන්න පුළුවන් කියලා දැඩි ප්‍රශ්න වලට විසඳුමක් ගන්න. එතන එදා තිබෙ ක්වොලිෆිකේෂන් එක මාකටිං විතරයි. මැනේජ්මන්ට් විතරයි. අද දෙවියන් වහන්සේ තුලින් මෙතන මම ආවිත් තියනවා. මාව මෙතන ගෙන්න පුළුවන් ඔබවත් ගෙන්න පුළුවන්. දෙවියන් වහන්සේට බැරි දෙයක් නැහැ. හැබැයි අපේ රටට විසඳුම එන්න යන්නේ දෙවියන් වහන්සේගේ ශුද්ධාත්ම වහන්සේ අනුගමන කරන තුලින් ඒ තුලින් තමයි. හලෙලූයා. අපි ඇස් දෙක වහමු. හලෙලූයා. කාලයක් ගන්න දෙවියන් වහන්සේ ගනුදෙනු කරන්න මේ වෙලාවේදී. ඔබේ ආසාවල් කියන්න දෙවියන් වහන්සේට මේ වෙලාවේදී. හලෙලූයා. ඔබ හිතනවා නම් ඔව් දෙවියන් වහන්සේ මට කැමති උතනට යන්න. මගේ තුලින් විශේෂ දේවල් වෙනවා දකින්න මට කැමති දෙවියන් වහන්සේ. මගේ ජීවිත තුළින් තව එක්කෙනෙකුට විසඳුමක් කියන්න එනවා දකින්න මට කැමති කියලා ඔබ කියන්න මේ වෙලාවේදී දෙවියන් වහන්සේට. හලෙලූයා. හලෙලූයා. මග පෙන්වීමක් ගේන්න යනවා. හලෙලූයා. දෙවියන් වහන්සේට කතා කරන්න යනවා. මතක තියාගන්න ගෙදර ගිහිල්ලා බයිබලේ කියවන්න ඕන, යාත්‍රා කරන්න ඕන. ඒක තමයි අස්තිවාරම. හලෙලූයා. 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 හුරු පුරුද්දක් අවශ්‍යයි. එයාගේ ස්වභාවයේ ඉඳලා හුරු පුරුද්දක් අවශ්‍යයි. හුරු පුරුද්දක් තියෙනකොට අපි අඳුර ගන්න පුළුවන් මොකද දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියන්නේ කියලා. හලෙලූයා. 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 දාත් පල්ලයට දාන්න. හලෙලූයා. හලෙලූයා. මෙතන එක්කෙනෙක් හරි ඉන්නවා
සේවයකට දෙවියන් වහන්සේ කැඳවනවා. කොහොමද කවදද කියලා ඔබ තේරුම් ගන්න අවශ්‍ය නැහැ. හැබැයි හඬ ඔබ අහනවා නම් අද අත උස්සන්න. සේවයට දෙවියන් වහන්සේ කැඳවනවා එක්කෙනෙක්ව හරි. කවුද අත උස්සන්නේ? හිතලා බලන්න දෙවියන් වහන්සේ ඔබට කතා කරනවා. මේ කීප දෙනෙකුට කතා කරනවා. මගේ ශුද්ධාත්ම වහන්සේන් ඔබව මව නඩත්තු කරන්න කියලා ඔබ කියනවා. ඔබ එහෙම කියනවා නම් ඔබ දෑත් උස්සන්න මේ වෙලාවේදී. දෑත් උස්සන්න කියනවා නම් මේ වෙලාවේදී දෙවියන් වහන්සේ මාව ඔබේ ශුද්ධාත්ම වහන්සේ වලින් නඩත්තු කරන්න කියලා දෑත් උස්සන්න. මම යාඥා කරන්න යනවා. උස්සන්න. මම දන්නවා හිටියා කියලා ඉස්සර මෙතන කට්ටිය. ඔය අත දකින්නවා මම අනිත් කට්ටිය වෙන කවුද ඉන්නේ? හලෙලූයා. අපි යාඥා කරමු. ආදරවන්ත දෙවියන් වහන්සේ මේ උදෑසන ඔබට ස්තුති දෙනවා ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ අපේ තීරණවල තුලින් දෙවියන් වහන්සේ අපේ ජීවිතයේ රාමුව තුලින් දෙවියන් වහන්සේ දෙවියන් වහන්සේ අපි ආදර්ශයක් කරන්න අපේ රටට දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ඔබ හඬට අසුම්කම් දෙන්න දෙවියන් වහන්සේ කරුණාව දෙන්න කියලා ඉල්ලා සිටිනවා මේ උදෑසන. ස්වාමින් වහන්සේ ඔබ මාව පාවිච්චි කරන්න ඕන කියලා කීප දෙනෙක් ඉස්සරහින් අත ඉස්සුවා දෙවියන් වහන්සේ. දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව මඟ පෙන්වීමක් කරන්න ඒගොල්ලන්ගේ ජීවිතේ. දෙවියන් වහන්සේ අස්තිවාරම ගොඩනගලා දෙවියන් වහන්සේ ඔබේ හඬ අඳුර ගන්න, ඒ රිස්ක් එකක් ගන්න, ඒ බිය අඩු වෙලා ආසාව වැඩි වෙන්න ඔබේ කරුණාව දෙන්න කියලා ඉල්ලා සිටිනවා. දෙවියන් වහන්සේ මඟ පෙන්වන්න. දෙවියන් වහන්සේ ඔබ අපිව නඩත්තු කරන දෙවියන් වහන්සේ හරස් පාරේ ඉන්න කට්ටිය මම යාඥා කරනවා මේ වෙලාවේදී මම වමට යන්න ඕනද දකුණට යන්න ඕන කියලා ඔබ කතා කරන්න දෙවියන් වහන්සේ. ඔබේ වචනය තමයි අවශ්‍යයි. ඔබ මඟ පෙන්වීම තමයි අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. දෙවියන් වහන්සේ මඟ පෙන්වීමක් කරන්න. මඟ පෙන්වීමක් කරන්න. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්. ආමෙන්. හලෙලූයා.